අධිකයන්න් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ඇතුළත් කොට මෙත් සදහම් දේශනා නමින් නවතම YouTube චැනලයක් ආරම්භ කළ වගයි. නිවැරදි ධර්මයේ සරණ යන්නට ඔබත් මෙත් සදහම් දේශනා YouTube චැනලය වෙත පිවිසෙන්න. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. සකල සත සසරින් මුද සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙන කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග නිරන්තරයෙන්ම රැඳී සිටින ඔබ සද්ධර්ම ශ්‍රවණයට ඒක රාශී වන ඔබ නිරන්තරවම බලාපොරොත්තු වන මෙත් සදහම් විකාශයේ උතුම් වූ සදහම් හොරාවකුයි අප ආරම්භ කරන්නේ. මෙත් සිතින් යුතුව ධම් පිපාසාව නිවාසන හාලන්නට මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයේ හැසිරෙන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. සුපින්වතුනි උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වනු ලබන්නේ අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේන පුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහාංසයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම පඬිත නාහිමිපාණන් වහන්සේ ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර නංගමින් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගැනීම සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා ලක්ෂානි බටගොඩ මහත්මිය විසින්. එතුමියගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ නොවැම්බර් මාස 20 වන දිනට දෙන්නා වූ තම ජන්මදිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරන් තුරුණේ ආශිර්වාදයේ සරසේවා දීර්ඝායුෂ සම්පන්නිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දෙමාපිය දෙපළට සෙත් ප්‍රාර්ථනා කරන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලේෂාන් සහ තෙනුෂ්ක යන පුතණුවන් දෙපළගේ සියලු ග්‍රහ අපල දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. සියලු අනාගත කටයුතු සලෝපකාරීන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. සංසාරගතව පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේද ප්‍රාර්ථනා කරමිනුයි උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරන්නේ ඒ සියලු ප්‍රාර්ථනා සිද්ධාගෙන පින්වත් ස්වාමීන් වහන්සේට අපි හඳුනගා සාදුකාර නගමින් ආරාධනා කරමු උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් බුද්ධාභිවන්දනා සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන්නේ. පින්වතුනි,
අද මේ ධර්මානු ශාසනාව කළම්බ ටෙලිවිෂන් මේ සඳහම් විකාශය ඔස්සේ ලක්වාසී ලොවාසී හැම දෙනාටම ධර්මදානය පිණිස විසුරවා හරින්න ධර්මදේශනාවේ පින්බරදාය කත්තෙ දරන්නේ ලක්ෂානි බටගොඩ මහත්මිය විසින්. එතුමේගේ අරමුණ තමයි නොවැම්බර් මස 20 වන දින යෙදෙන තම ජන්ම දිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ආදරණීය දෙමාපිය දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදයක් ලෙෂාන් සහ තෙනුෂ්ක කියන පුතණුවන් දෙපළටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා අපලෝ පඩ්ඩව දුරුවේවා නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ සැලසේවා ඒ දරුවන්ගේ අනාගත කටයුතු සාර්ථක වේවා කියන උතුම් ආශිර්වාදයක් තමන් නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අද මේ ධර්මානුශාසනාවේ අරමුණ. ඉතින් අරමුණෙන් තමයි ලක්ෂානි බටගොඩ මහත්මිය අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. එතුමියටත් ඒ පවුලේ හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද මේ ධර්ම දේශනාවෙන් මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ හිතේ ඇතිවන මේ තරහව අමනාපකම අපි අකමැති අරමුණු සමග ගැටෙන ස්වභාවය සමහර වෙලාවට පලිගන්න හිතන සිතුවිලි ඒ තුළ අපිට ඇතිවන විපාකයේ කොයි තරන්නන් සසරේ සෙවනැල්ල වගේ අපි පසු පස එනවද සමහරේවා මේ ජීවිතේම මතු වෙලා විපාක දෙනවා. ද්වේෂයේ වෛරයේ කේන්තිය තුළ සිදුකරගන්න ඇතැම් අකුසල් ඊළඟ ජීවිතය විපාක දෙනවා. සමහර අකුසල් නිවන් දකින්නකන් සසරේ උපඋපං ආත්ම භාවවල හැම ආත්මිකම මතු වෙනවා. ඒවට කියනවා අපරාපරිවේදනීය කර්ම. මේ විදිහට අපේ හිතේ ද්වේෂය තරහව කේන්තිය නිසාම මේ පටිඝානුසේ බලවත් වීම නිසා සිදු කරගන්න අකුසල්වල විපාක අපි පසුපස එන ආකාරය අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරනවා. පින්තුනි ඔබ කා තුලත් ගැටෙන ස්වභාවය, කේන්ති යන ස්වභාවය, තරහ යන ස්වභාවය අපි කා තුලත් තියෙනවා. ඒ ස්වභාවය අඩු වැඩි වශයෙන් මේ ලෝකේ සෑම මනුස්සයෙක් තුළම පිහිටනවා. තරහ යන ස්වභාවයේ කේන්ති යන ස්වභාවයේ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ කාමරාග පටිඝ සංයෝජන සම්පූර්ණයෙන්ම තමා තුළින් ප්‍රහාණය වෙච්ච තැන. ඒ කියන්නේ අනාගාමී ඵලයට පත් වෙනකොට තමයි මේ තරහ යන ස්වභාවයේ කේන්ති යන ස්වභාවයේ ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම හිතෙන් ඉවත් වෙලා යන්නේ. එතකල් සෝවාන් වෙච්ච කෙනාටත් අරමුණු සමග ගැටීම ඇති වෙනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා යම් ප්‍රමාණයකට පාලනය කරගන්න. තමන්ගේ හිතට කේන්තියක් තරහක් ආවත් සැනින් ධර්මයේ සිහි කරලා හිත පිහිටව ගන්න. ඒ නිසා කොයිම වෙලාවකවත් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා. හැබැයි පෘථග්ජන කෙනාගේ කේන්තිය ඕනම මොහොතක ඕනම අපරාධයකට පෙළඹෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන ස්වභාවය ගැන විස්තර කරනවා. මහණෙනි පෘථග්ජනයා අති ඕනම මොහොතක තමන්ගේ මව පවා මිය යනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්. පෘථග්ජනයේ ඕනම වෙලාවක ආනන්තරී අකුසලයක් වන තමන්ගේ මව මැරීම, පියා මැරීම, සංඝ බේදය, බුදු කෙනෙක්ගේ ලේසලවීම. මොකද වෙන දෙයක් කරන්න බෑ. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් සම්බුදු කෘත්‍ය අවසන් කරලා උන්වහන්සේ විසින්ම ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරලා පිරිනිවන් පානවාද මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කාටවත් උන්වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. කරන්න පුළුවන් උපරිම දේ බුදුරජාණන් වහන්සේ නමකගේ ලේසෙලවීමක් පමණයි. ඔබ දන්නවා දේවදත්ත කියන පාපී භික්ෂුව
ඒ ලෝහිත් උපාදක කියන මේ ආනන්තරි අකුසලයේ සිදු කරගත්තා. ඒ මොහොතේ පවා බුදුරජාණන් වහන්සේට ඉලක්ක කරලා උන්වහන්සේගේ හිසටම විශාල ගලක් පෙරළුවත් උන්වහන්සේගේ මහා පුණ්‍ය මහිමයත් සමඟ මහපොළොවේ මතුවෙච්ච ගලකින් ඒ පෙරලීගෙන ආපු ගල ඉබේම නතර වුණා. හරිම ආශ්චර්යමත් දෙයක්. හැබැයි මේ ගල් දෙක එකට ඝට්ටණය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ඇවිත් උන්වහන්සේගේ සිරි පතුලේ වැදිලා ලේ කැටියක් පිරුණා. පෘථග්ජනයෙක් අතින් එවැනි ඕනම අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම සාමාන්‍ය මනුස්සයෝ ගැන කවර කතාද? ඕනම මොහොතක මිනීමැරුමක්, අපරාධයක්, දුරාචාරයක්, දුසීලකමක්, එවැනි පාපී අකුසලයක් පෘථග්ජනයෙක් අතින් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, ධර්මය අවබෝධ කරගත්ත සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයා ඔහු කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැති වුණත් ඔහු සිහිය පිහිටවාගෙන ඉන්න ධර්මී තුළ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනෙක් නිසා ඔහු සැනින් හිත ධර්මී තුළ පිහිටව ගන්නවා. හිතට කේන්තියක් ඇති වුණා සැනින් ධර්මී හිත පිහිටවාගෙන කර්මඵල විශ්වාසය, සසර බය, ඒ සියල්ලත් එක්ක අපායගාමී අකුසලයකට නොවැටි තමන්ගේ හිත රැක ගන්න දක්ෂයි. සෝවාන් වෙනවත් සමගම සතර අපායෙන් සදහටම ඔහු නිදහස් වෙච්ච කෙනෙක්. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය පෘථග්ජන මනස ගැන. පෘථග්ජන මනසේ ස්වභාවයෙන් නොසිතන පුංචි දෙයක් මහ විශාල වෛරයක් බවට පත්වෙන්න පුළුවන්. සමහර වෙලාවට අනවබෝධය, කෙනෙක් කියපු බොරුවක්, කේලමක්, කවුරු හරි කියනවා අන්න අසවලා ඔයා ගැන මෙහෙම කිව්වා, වටිනවාද යාට මෙහෙම කියන්න කියලා ඔන්න කවුරු හරි කේලමක් කියලා අවුලෝල යනවා. දැන් මේක මෙයා හිතනවා මට මුන් මෙහෙම කියලා, මුන් මට මේ විදිහට කියලා තියෙනවා, වටිනවද මට මෙහෙම කියන්න, මේක නම් ඉවසලා හරියන්නේ. අන්න දැන් අර නිමිත්ත, අර කණෙන් අහපු සිදුවීම, ඒ පටිග නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් වැඩිවන විදිහට කල්පනා කරන. එතකොට වෙන්නේ නෝපාන් වෛරය උපදිනවා. උපන්නා වූ තරහ, අමනාපකම්, කේන්තිය තව තවත් බලවත් වෙනවා. හැබැයි යාට හිතන ක්‍රමය අනුව මෙයාට පුළුවන් කවුරු හරි ඔය කේලමම කියද්දි අනේ යා කරගන්න දේ යාගෙනියයි. මට මොකද? මම මොකටද කවුරුන් නිසා කුසල් පුරවගන්නේ කියලා ඒ සැනින් එයාට ඒක හිනාවකින් අතහරින්න පුළුවන්. කිසිම ගණනකට නොගෙන හිනා වෙලා කවුරු මොනවා කීවත් ඒක හිතින් අතහැරලා ජීවත් වෙන අය ඉන්නවා. අන්න බුද්ධිමත් අය. ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරය යෙදিলা ආදීනව සිහි කරලා, පින්පව් ගැන සිහි කරලා, මෛත්‍රී සිතුවිල්ල තුළ ඒක හිතෙන් අතහැරලා දානවා. පිංගතුනි, හැබැයි මේ ලෝකෙ මිනිස්සුયો ගත්තොත් අල්පරජක්ක මහරජක්ක උපතින්ම කෙලෙස් අඩු අයත් ඉන්නවා, වැඩි අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ තරහ යන ස්වභාවය අනුව මේ ලෝකෙ ඉන්න මිනිස්යන් කොටස් 3කට බෙදලා විස්තර කරනවා. සමහර පිරිසක් ඉන්නවා දී ඇන්ද ඉරක් වගේ. කේන්ති යනවා, තරහ යනවා. හැබැයි දී ඇන්ද ඉර වගේ ඒ සැනින් හිතෙන් මැකිලා යනවා. සමහරට කේන්ති ගියාම මොනවා හරි වචනයක් කියනවා, තමන්ම පස්සේ පසුතැවෙනවා. තමන් ඒක හිතෙන් අමතක කරලා ආයි හොඳට ජීවත් වෙනවා. යාළුවෙකුට හරි හිතවත් කෙනෙකුට කිව්වත් ආයි ගිහින් කියනවා අනේ මට සමාව වෙන්න, මට මේ වෙලාවේ කේන්ති ගියා ගණන් ගන්න එපා. එතකොට මේ වගේ සමහරු ඉන්නවා තමන්ට සැනින් හිතෙන් ඒක ඉවත් කරගන්න පුළුවන්. තවත් මේ මනුස්ස ලෝකෙ පිරිසක් ඉන්නවා ඒ අයටත් තරහක්, කේන්තියක්, අමනාපයක් ඇති වුණාම වැල්ලෙන්ද ඉරක් වගේ කියනවා. වැල්ලේ අදින ඉර දවස් 2-3-4ක් තියෙන්න පුළුවන්. ඒ වගේ සමහරුන්ට තරහක් ඇති වුණාම දවසක් 2-3 හිතේ ඒකම ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනම හිතනවා මට මෙහෙම කරා, මට මෙහෙම කරා.
එහෙම හිතලා හැබැයි දවස් 2-3කින් හිතෙන් ඒක අමතක කරනවා. ඒ සියල්ල හිතෙන් අමතක කරලා ආයි හිත හදාගෙන හොඳට ජීවත් වෙනවා. මේ ලෝකේ භයානක පිරිසක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගලේ කෙටු ඉරහා සමානයි කියනවා. ඔබ දැකලා ඇති සෙල්ලිපි කොටලා තියෙනවා. ඒ ගල් වල අක්ෂර කොටලා තියෙනවා. සමහර වෙලාවට රජ කාලේ මේ බ්‍රාහ්මී අක්ෂර වලින් අවුරුදු දහස් ගානකට පෙර රජවරු ඒ සටහන් කරපු සෙල්ලිපි සටහන් බ්‍රාහ්මී අක්ෂර අදට සමහර වෙලාවට හොයාගන්නවා. ඒවා යම් යම් මට්ටමින් කියවන්න පුළුවන් අය ඉන්නවා. ඒ අදහස් තේරුම් ගන්න. ඒ වගේ මේ ලෝකේ සමහර අය ඉන්නවා හිතට කේන්තියක් අමනාපකමක් තරහක් යම් සිදුවීමක් වුණොත් ඒක මේ ජීවිතෙන් අතහරින්නේ නැහැ. මැරෙනකම්ම අතහරින්නෙත් නැහැ. මැරෙනකොටත් සංසාර වෛරයක් හැටියට ඒක හිතේ තියාගෙන මැරෙනවා. එවැනි වෛර සංසාර වෛර හැටියට උපෝපං ආත්ම භාවවල සසරට ගමන් කරනවා. ඔබ අහලා ඇති අර කාලි අක්ෂණීගේ කතාව ආත්ම 500ක සංසාර වෛරයක් කියන. ආත්මෙන් ආත්මේ සසරට යන සංසාර වෛර තියෙනවා. එතකොට අපිට පේනවා මේ හිතේ ස්වභාවය සමහර අය එකම සිදුවීම මේ මොහොතේම අමතක කරනවා. සමහර අය දවස් 2-3ක් ඒක හිතට වද දුන්නත් දවස් 2-3කින් අමතක කරලා දානවා. තව සමහර අය ඒකම හිතලා ඒකම හිතෙන් වෛරයක් බවට පත් කරගෙන සංසාර වෛරයක් හැටියට සසරට අරගෙන යන අය ඉන්නවා. එහෙමනම් මේ පුද්ගලයා තුළ පවතින සංසාර පුරුදු යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය යෙදීමේ ඒ පුද්ගලයාගේ සසර පුරුද්ද දක්ෂතාව හැකියාව අකුසල් බැහැර කිරීමේ දක්ෂතාව මේ සියල්ල කෙනෙකුට තමන්ගේ වෛරයක් හෝ ද්වේශයක් බැහැර කිරීමට හෝ සසර අරගෙන යෑමට හේතුවක් වෙනවා. පිංහතුනි අපි බලමු සමහර සිදුවී මේ බුද්ධ ශාසනය තුළ සඳහන් වෙනවා මේ ජීවිතේම විපාක දීපු ඇස් පනාපිට විපාක දීපුය. ඔය වගේ කෝකාලික කියල භික්ෂුවක් හිටිය බුදුහාන්දුරන් කාලේ සැරියුත් මුගලන් දෙනම ගැන පුදුම වෛරයක් කේන්තියක් ඇති කරගත්ත කෙනෙ. ති මේ කේන්තිය කොච්චර හිතට ආවද කියන්නේ දවසක් කේන්තියෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟට ආව. දැන් එන්නේ බුදුහාමුදුරන්ට අර සමහර වෙනවනේ කේලමක් කියලා බුදුහාමුදුරුවෝ එයා හිතාගෙන ඉන්න බුදුහාමුදුරන්ට මේක කීවට පස්සේ උන්වහන්සේ පිළිගනී මං කියන එක සැරියුත් මුගලන් දෙනම එලෝලා දායි වගේ හිතාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ සියල්ල දකින උන්වහන්සේට පේනවා කවුද මේ ඇත්තද බොරුද කේලන්ද කෝකාලික කේන්තියෙන් ඉන්නේ. කේන්තියෙන් ඉන්න කෙනාට නුවණ වැහිලා තියෙනවා. ද්වේෂය බලවත් වුණාට පස්සේ ඔබ හොඳට බලන්න මිනිස්සුන්ගේ නුවණ යටපත් වෙනවා. සමහරු මහා නරක පරුස වචන කියනවා. පිරිස ඉදිරියේ. ඔහුට තැන නොතැන මේක සුදුසුද නැද්ද සියල්ල අමතක වෙලා ලැජ්ජ බය නැති වෙලා යනවා සමහරලාවට. ඒ වගේ කෝකාලික හාමුදුරුවෝ දැන් ද්වේෂයෙන් වෙවුලනවා. ඔබ දැකලා ඇති සමහරුන්ට කේන්තියාවට පස්සේ ඇඟ වෙවුලනවා. ඇස් රතු වෙනවා. තොල් නලියනවා සමහරුන්ට. මුළු ඇඟම හිරි වැටිලා යනවා. කේන්තිය ද්වේෂයත් එක්ක මුළු ශරීරෙම වෙනස් වෙලා යනවා. කෝකාලික හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සැරියුත් මුගලන් කියන්නේ මහා පාපී අදහස් තියෙන පව්කාර දෙන්නෙක් කියෝ. ඒ කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා හා කෝකාලික කට පරිස්සම් කරගන්න. ඔබට බොහෝ අකුසල් රැස් වෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ බොහෝ පින් ඇති බොහෝ ගුණ යහපත් දෙන්නේ. හිත පහදව ගන්න. දැන් බලන්න මේ ද්වේෂයෙන් යටපත් වෙච්ච අයගේ ස්වභාවය තමන්ගේ අදහසට විරුද්ධ දෙයක් කියනකොට ඒකත් එක්ක ගැටෙනවා. දැන් බුදුහාමුදුරුවෝ සැරියුත් මුගලන් දෙනමගේ ගුණ කියනකොට බුදුහාමුදුරුවෝ එකත් කේන්ති ගියා. ඔබ වහන්සේටත් ඉතින් ඒ දෙන්නම තමයි හොඳ. අන්න එහෙම කියලා දෙවනි පාරටත් මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ මහා පාපී අදහස් තියෙන පව්කාර දෙන්නෙක් කියලා දෙවනි පාරත් ඒ කතාව ඒ කටින් ඒ විදිහටම කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා
කෝකාලික කට පරිස්සම් කරගන්න. ඔබ සැරියුත් මුගලන් දෙනම සමා කරගන්න. ඔබට බොහෝ අහිත පිණිස පවතිනවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන බොහෝ ගුණ ඇති දෙන්නෙක් කියලා දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහත්තන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරා. දැන් කෝකාලික හාමුදුරන්ට කේන්තිය ඉවස ගන්න බෑ. ඔබහන්සේලාටත් ඉතින් ඔය දෙන්නම තමයි හොඳ කියලා ගස්සගෙන වගේ කියන්න. එතකොට හිතන්නේ ඒ කාලේ බුදුහාමුදුරන්ටත් අකීකරු උන්වහන්සේ අවවාද කරත් කරුණු කිව්වත් ඒකත් ගැටිලා බුදුරජාණන් වහන්සේ කියන එකත් පිළි නොගැන කේන්තියෙන් හිටපු අය ඒ කාලේ ඔහොම අයත් හිටිය. දැන් ගිහිල්ලා කෝකාලික හාමුදුරුවෝ දැන් කේන්තියෙන්නේ තමන්ගේ කාමරයට ගිහිල්ලා කුටියේ දොර වහගෙන ඇඳේ ඉඳගත්තා වේවුලනවා. ඔබ දැකලා ඇති සමහරු කේන්ති ගියාට පස්සේ පුදුම කේන්තියක් දැන්. කාමරයට ඇවිල්ලා දොර වහගත්ත ඇඳේ වාඩි වුණා ඇඟ වේවුලනවා කේන්තියට. පුදුම ද්වේෂයකින් කේන්තියෙන් සැරියුත් මුගලන් දෙනමට හිතෙන් බනිනවා. හිතෙන් යදිනවා. හිතෙන් සාප කරනවා. සැරියුත් මුගලන් දෙනමට හිතෙන් බැන බැන ඉන්නකොට අනේ දේවතාවෙක් මේක දැකලා දෙවි කෙනෙක් කල්පනා කරා අහෝ කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනම ගැන හිත අපහදවාගෙන ද්වේෂ හිතෙන් වෛරසිතෙන් මරණයට පත්වෙලා මහා දුගතිය කපායක වැටෙන්නයි යන්නේ. ඔහුට අනුකම්පා කරලා මේ මොහොතේ හරි ඔහු බේරගන්න උත්සාහ කරන්න ඕන කියලා අනාගතයේ දකින වෙන්න යන විපත දකින දේවතාවෙක් කෝකාලික භික්ෂුව ඉදිරියේ පෙනී හිටියා. දිව්‍ය ස්වරූපයෙන්ම පෙනී හිටියා. දැන් බලන්න අච්චර ද්වේෂෙන් වෛරෙන් ඉන්න කෝකාලික හාමුදුරුවෝ ඉදිරියේ දේවතාවෙක් පෙනී හිටියා. දිව්‍ය ස්වරූපේ පෙනී ඉඳලා කෝකාලික භික්ෂුවට කිව්වා කෝකාලික ඔබ ඔය ද්වේෂ සිත අතහරින්න. ඔබටමයි අනතුර වෙන්නේ. ඔබටමයි අයහපතක් වෙන්නේ. දැන් බලන්න අර ද්වේෂෙන් ඉන්න කේන්තියෙන් ඉන්න කෙනා තරහින් බැලුවා කවුද මේ? ඔබ කවුද කියලා ඇහුවා. ඒ වෙලේ කිව්වා මම දේවතාවෙක්. මම දෙවි කෙනෙක්. ඔබ ගැන අනුකම්පාවෙන් ඔබට වෙන්න යන විපත දැකලා මම මේ පෙනී සිටියේ. කෝකාලික සැරියුත් මුගලන් දෙනම කියන බොහෝ පින් ඇති බොහෝ ගුණ ඇති සත්පුරුෂයන් වහන්සේලා. ඔබ හිත පහදවා ගන්න උන්වහන්සේලාව සමා කරගන්න කියව. ඔන්න බලන්න ද්වේෂී වැඩි වුණාට ඔබ ඕන තරම් මෙහෙම ප්‍රායෝගික දේවල් දැකලා ඇති. ඔබ ජීවත්වෙන සමාජයේ යාළු මිත්‍රයෝ අතර නෑදෑයෝ අතර සමහරලාට පාරි මිනිස්සු ගහගන්නවා බැනගන්නවා. අපි කොච්චර නම් මේ වගේ දේවල් දකිනවද? බස් නවත්තල මහපාරි බස්වල ඩ්‍රයිවර්ල ගහගන්න. පුංචි දේවල් වලට වාහන නවත්තල මිනිස්සු ගහගන්න. ගෙවල්වල මිනිස්සු වැටයිනිවලට සමහරලාට පොඩි පොඩි ප්‍රශ්නවලට ගහමරාගන්න. සමාජ මේ වගේ කේන්තිය වෛරය ද්වේශය බලවත් වනාට පස්සේ මිනිස්සුන්ට අයි ගුණය හපත්ද යා හොඳද දෙවියෙක්ද හාමුදුරු නමත්ද කවුරුනත් කේන්තියෙන් ඉන්න කෙනා තමන්ට යහපතට අවවාද කරන කෙනා එකත් ගැටිනවා. කෝකාලික කොච්චර කේන්තියක්ද කියන්නේ අර දෙවියන්ටත් බැන්න. දෙවියෙක් නම් දිවිය ලෝකෙට වෙලා නැතු මොකට මෙහි ආවද කියෝ. මට මේ අවවාද කරන්න යනවයන්න කිව. අනේ අර දේවතාවට නොපෙනී කියා. දැන් දවේශය බලවත්වෙනකොට මුළු ඇඟ පුරාම පුංචි පුංචි බිබිලි දැම්ම. පොඩි බිබිලි දැම්ම ඇඟ වටේම අබෑට වගේ බිබිලි මතු වුණා. ඒ බිබිලි ගානක් නෑ කේන්තියෙන් පුපුරනෝ ටික වෙලාවක් යනකොට ඒ පුංචි බිබිලි ටික ලේ පිරිලා සැරව පිපිලා පුංචි දෙහි ගෙඩි වගේ මුළු ඇඟ පුරාම ගෙඩි දාන්න පටන් ගත්තා. සැරව පිරුණා. කෝකාලික පුද්දුම වේදනාවකුත් වෙනවා ද්වේෂය ඊටත් වඩා බලවත්. ටික වෙලාවක් යනකොට අර බෙලි ගෙඩි තරම් සැරව පිරිලමී ගෙඩි විශාල වෙලා ඒවා පුපුරලා ලේගිහිල්ලා වේදනාවිඳලා ඉදාම රාත්‍රී මරණයට පත්වෙලා පදුම කියන නිරේ ඉපදෙනවා. දැම් මේ අපායගී බලාගෙනින් නැති ඇගේ ගෙඩිදාලා ඉදිමිලා
මේ බෙලිගෙඩි තරං ඒවා ඉදිමිලා ලේ ගිහිල්ලා ද්වේෂය කොච්චර බලවත්ද කියන්නේ ද්වේෂ හිතත් එක්ක තමයි එදාම රාත්‍රී මැරිලා පදුම කියන නිරේ ඉපදුනා. දැන් බලන්න මේ ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා ගැන හිත අපහදවාගෙන වෛරය ඇති කරගෙන දිට්ඨ ධම්ම වේදනීය වැස් පනාපිටම විපාක දීලා අපායේ වැටිච්ච ආකාරය. ඔය වගේ දේශනා සිදුවීම් බුද්ධ දේශනාවල බොහෝ අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි ද්වේෂ හිතක් හිතට ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියලා දේශනාවක් තියෙනවා. හරි ලස්සන දේශනාවක්. විතක්ක සන්ඨාන හිතට ඇතිවන විතරක සංසිඳවන ආකාරය. කොහොමද තරහක් කේන්තියක් ද්වේෂයක් හිතට ආවට පස්සේ මේක සංසිඳවන්න යටපත් කරගන්න. ප්‍රායෝගික පැත්ත බලමු. බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රම ගොඩක් කියල දෙනවා. මොකද එක ක්‍රමයක් හැමෝටම සාධහරණ නොවෙන්න පුළුවන්. මොකද එක කෙනාගේ හිත ද්වේෂය සිතුවිලි නානත්ත කායා නානත්ත සංඥී සමහරු කීකරුයි සමහරහි තමන්ට පාලනය කරගන්න පුළුවන් සමහරයට පාලනය කරගන්න බෑ සමහරය ද්වේෂය ආවට පස්සේ තමන්ට වෙන අනතුර වුණත් ඕන දෙයක් වෙච්චදෙන් කියලා හිතනවන මං අපාය ගියත් කමක් නෑ හිරේ ගියත් කමක් නෑ කියලා හිතන මිනිස්සු නැද්ද අනතුර පේනෑ කවුරුහරි කියනවා අනේ ඔය වැඩේ කරන්න එපා ඔය වගේ වැරදි වැඩ කරන්න එපා අපායයි මට අපාය හොඳයි කියනයි නැද්ද කොච්චර ඉන්නවද ඒ ජාතිය අය එතකොට අපිට පේනවා ද්වේෂය හිතට ඇති වුණාට පස්සේ අනතුර පේනෑ මනුස්සේකුට බුදුරජාණන් වහන්සේ අපිට ඉතාම ප්‍රායෝගික ද්වේෂ හිතක් යටපත් කරගන්න ක්‍රම කීපයක් පෙන්න්නනවා. ඔන්න පලවෙනි ඔබ හොඳට තේරුම් ගන්න මෙන්න මේ ඉස්සලා අපි බලමු අපිට ද්වේෂයක් ඇතිවෙන්නේ කොහොමද කියලා. පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. අන්නේ තුළ තමයි නෝපන් දවේශය උපදින උපන් දවේශය වැද්දැන් අපේ හිත ඇතුළේ අනුසය ධර්ම හැටියට ආශ්‍රව ධර්ම හැටියට තරහා යන ස්වභාවය තියෙනවා. සමහර වෙලාට මේ බණහනකොට හොයන්නවත් බෑ. සමහරුණ අනේ අපිට එහෙම තරහයන්නේ අපිට නං එහෙම නෑ. අපේ නං හිතේ තරහක් නෑ. ඔබ ඕන තරම් අහලා ඇති ඔය වගේ වචන. ඒ කියන්නේ දැන් අපි දැන් ඔබම හිතන්න මේ බණහන ගමන් ඔබේ හිත දිහා නිකන් තරහ නෑ නෑ වගේ නේ. අලුයට ගිනි පොකුරු වගේ. අනුසේ ධර්ම හැටියට ආශ්‍රව ධර්ම හැටියට අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන්නේ රාගානුසේ පටිඝානුසේ අවිජ්ජානුසේ අනුසේ හිත අභ්‍යන්තරේ සැඟවිලා තියෙන අලුයට ගිනි පොකුරු වගේ. ඒවා මතුවෙලා බලවත් වෙලා උඩට එන්නේ හරියට බුරබුරා උඩට නගිනවා වගේ. සැනින් බලවත් වෙලා එන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. පටිග නිමිත්තක් තුළ අපි අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා සමගම නෝපන් දවේශය උපදිනවා උපන්නාව දවේශය බලවත් වෙලා එනවා. අන්න එහෙමයි මේ තරහා කේන්තිය මතු වෙලා හිතෙන් උඩට බලවත් වෙලා එන්නේ. එතකොට ඒකට අපිට හේතුවෙන ආයතන කීපයක් තියෙන ඇහෙන් දැකපු දෙයක් වෙන්න පුළුවන් කනෙන් අහපු දෙයක් වෙන්න පුළුවන් නාසයට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් දිවට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් කයට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු මුල් කරගෙන තමයි මනසේ ද්වේෂ හිත බලවත් වෙන්නේ. සමහරලාට ඇහෙන් දැකපු දෙයක් මත කේන්තිය උපදිනවා. කනෙන් අහපු කේලමක් නිසා කවුරුහරි බනිනවා. පරුස වචනෙන් තමන්ට දොස් කියනවා. අන්න කනෙන් අහලා කේන්තිය උපදිනවා. නාසයට දැනිච්ච සැරක් කවුරුහරි නිකන් නහයට තමන් අකමැති මොනවා හරි අල්ලගෙන ගියා කියලා හිතන්න සැරක් කේන්ති යනවා. කනකොට දිවට දැනිච්ච දෙයක්. සමහර මිනී මැරුම් තියෙනවා. මේ බත් එකේ වැලි කැටේට මරාගත්ත අය ඉන්නවා. එතකොට පටන් ගන්න එහෙම පොන්චි හිතා ගන්න බෑ සමහරලාට. කෑම කනවා එක්ක මේ බද්දු බීලා ඇවිල්ලා ගෙවල් වල රණ්ඩු කෑම එක කනකොට කටස් ගාලා හැපෙනවා ගලක්. ආයි කටක් දෙකක් කපනකොට කටස් ගාලා හැපෙනවා ගලක්. කේන්ති යනවා. දැන් බිරිඳත් එක්ක ඔන්න රණ්ඩුව පටන් ගන්නවා මේක හරියට කෑම හාල් ටික කරන්න දන්නේ හැමදාම මෙහෙමයි මේ ගෑණි. ඔන්න දැන් වචන පටන් ගන්නවා.
බිරිඳගේ පැත්තෙනුත් ඔන්න මේ මනුස්සයට කොච්චර කරත් ඔච්චර තමයි හැමදාම බීලා එනවා. දැන් ඔන්න රණ්ඩු ඔය වගේ රණ්ඩු වචන හෝමාරු අවසානයේ මිනි මැරුම් වලින් කෙලවර වෙච්ච සිදුවීම් තියෙනවා. එතකොට බලන්න මේ තරම් මේ මහ විනාශයකට අපරාධයකට මිනි මැරුමකට දුරදිග ගියේ අර බත් එකේ තිබ්බ වැලි කැටයක් සමහර ලාවට. ඔය වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ අහලා ඇති අර ഘോഷිතාරාමේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච ආරවුල වැසිකිලි පෝච්චියක වතුර ටිකක් නිසා අවසානයේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අතර වාද විවාද හටගත්තගෙන අවසානයේ ධර්මවාද අන්තිමට අවසන් වුණේ ගොඩක් ඔය වාද පටන් ගන්නේ ධර්මයෙන්. ධර්මකාමී විනයකාමී මේ ධර්ම විනය තුල තමයි වැඩේ පටන් ගන්න. අවසානයේ ද්වේෂ තමන් දන්නේම නැහැ. ධර්ම විනය ඉස්මතු කරන්න කියලා ගිහිල්ලා බලවත් වෙලා තියෙන ද්වේෂය, කේන්තිය, වෛරය. අවසානයේ වෛරී ප්‍රකාශ යනවා. පලිගන්න හිතනවා. බැන ගන්නවා. දොස් කියා ගන්නවා. තමන්ගේ හිතවත් දායකයොත් එකතු කර ගන්නවා. ඔය ඕනෑම පැත්තක ඉන්නවා. මරාගෙන මැරෙන්න හරි අපි අපේ හාමුදුරුවන්ගේ පැත් අන්න එහෙම ජාතිය ඉන්නවා. එතකොට ඕනෑම දෙයකට ඕනෑම කුණු ගොඩකට ඕනෑම දෙයකට ඉස්සරහට පැනලා ප්‍රශ්නයක් ඇති කරගෙන ගැටුමකින් ගොඩ යන්න බලන පිරිසකුත් ඉන්න ඕනෑම තැනක ඉන්නවා. ഘോഷිතාරාමේ අවසානයේ හාමුදුරුවෝ හම්බුණා බැනගත්තා ධර්ම විනය ධර්මදර විනයදර දෙපැත්තට බෙදිලා පාත්‍ර වලින් ඉඳන් ගහගත්තා කියනවා. වෙන ආයුධ නැහැ නේ කාලේ. ඉතින් පාත්‍රය තමයි තිබුණේ ඕනෑම දෙයකට. අවසානයේ දායකයොත් බෙදිලා මේ අපේ හාමුදුරුවෝ තමයි හරි. එතකොට අනිත් අය කියනවා නෑ උඹලගේ හාමුදුරුවෝ වැරදි. අපේ හාමුදුරුවෝ තමයි හරි. දායකයොත් පාරවල් වල බැන ගන්නවා රණ්ඩු වෙනවා ගහ ගන්නවා කියනවා. මේ වගේ ආරවුලක් දුරදිග ගිහිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අතර ආරවුල විසඳන්න ഘോഷිතාරාමයට වැඩම කරලා සංඝයාට අවවාද කරනවා. පිළිගන්නේ අන්න බලන්න බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගත්තේ නැති අය ඒ කාලෙත් හිටියා. ද්වේෂයෙන් අන්තයට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටවත් කීකරු නැති වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ පාරිලෙය මහ වනයේට වැඩම කරනවා සංඝයාගෙන් වෙන් වෙලා වස් කාලේ දසවෙනි වස් කාලේ ගත කරේ ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ පාරිලෙය වනේ. උන්වහන්සේට පාරිලෙය කියන හස්තිය වඳුරෙක් මේ වගේ සත්තු තමයි උන්වහන්සේට අප උපස්ථාන කරේ. ඒ වස් කාලේ පුරාම බුදුරජාණන් වහන්සේ මහ වනාන්තරයේ තනියම වැඩ සිටියා. එතකොට පුංචි දෙයක් දැන් ඒ ഘോഷිතාරාමේ මහා අවුලේ හේතුව හොයාගෙන යනකොට වැසිකිලි පෝච්චියක තිබ්බ වතුර ටිකක් කියනවා. අවසානයේ ප්‍රශ්නෙට හේතුනේ. දැන් බලන්න ඔය වගේ ගොඩාක් ඔය ඔබේ පවුල් වල නෑදෑයෝ අතර තරහාමනාපකම් අසල්වැසියෝ අතර සමහරු කියනවා අපි නම් ඔය මිනිස්සුන්ගේ මරණයකටවත් නෑ. ඔන්න ඔය විදිහට අපි නම් නෑ ඔය මිනිස්සුන්ගේ පරම්පරාගත ඔය අපේ හතුරු කියලා. අවසානයේ හේතු හොයාගෙන ගියාම ප්‍රශ්නයක් නෑ. එක්ක කවුරු හරි කියපු කේලමක් මොනවා හරි බොරු පොඩි දරුවෝ රණ්ඩු වෙලා ඇති වෙච්ච දෙමව්පියෝ වට පැටලිලා ඇති වෙච්ච ප්‍රශ්නයක්. එක්ක ළමයි සෙල්ලම් කරන්න ගිහිල්ලා ඇති වෙච්ච මේ නොදරුවන්ගේ ප්‍රශ්න. මේ වගේ පුංචි දේවල් දුරදිග ගිහිල්ලා ඇති වෙච්ච මහ විශාල වෛර සංසාර වෛර වගේ දිගට යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ද්වේෂයක් තරහක්. දැන් ඔබ මේව ප්‍රායෝගිකව බලන්න ඕනේ. මේ කියන ධර්ම කරුණු අනුව ඔබ මේවා අහගෙන ඉඳලා තමන් තුළින් දකින්න ඕනේ. ඇත්තටම දැන් ඔබට කවුරු හරි හතුරු ඉන්නවද? ඔබ තරහකාරයෝ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවද? ඔබේ නෑදෑයෝ ඥාතීන් අතර අසල්වැසියෝ අතර හරි කවුරු හරි කාලයක් හිතවත්ව ඉඳලා අද වෛරක්කාරයෙක් වෙච්ච කෙනෙක් ගැන හරි ඔබ හිතලා බලන්න ඇත්තටම ඒව පටන් ගත්තේ කොහොමද? කොහොමද මේක මතු වුනේ? මම මෙච්චර මේ වෛරයක් අරගෙන යන්නේ ඇත්තටම මේකේ මොකද්ද මේ තියෙන දේ? තමන් මේ ධර්ම දේශනා මේ ධර්ම කරුණු වලට අනුව ආපස්සට හිතලා බලන්න. සමහරලාට ඔබටම ලැජ්ජා හිතේ. චිකේ මේ වගේ දෙයකටද මේ මම මෙච්චර වෛර කර ඉන්නේ? තමන්ටම ලැජ්ජා හිතෙන්න පුළුවන්.
තමම් ආපසට හේතුව හොයාගෙන යද්දී. බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියන මජ්ජිම නිකාය දේශනාවක මේ කෙලෙස් සහිත සිතුවිලි හිතෙන් නැති කරගන්න උපකාර වෙන ප්‍රායෝගික ක්‍රම ගොඩක් අපිට කියල දුන්න. පළවෙනි එක තමයි යම් කිසි පටිග නිමිත්තක් නිසා අයෝනිසෝ මනසිකාරය දෙනකොට නූපන් දවේශ උපදින උපන් දවේශි බලවත්තේ. තේරෙන විදිහට කිව දැන් කවුරු හරි අප හිතම මෙහෙම. ඔබට කවුරු හරි අප හිතම ඇත්තටම මූනට මැවිල්ල බැනලෑනවා. ඔන්න දැන් ඔබට බනි නෝ කවුරු හරි ඇවිල්ල. බැනලා ඇගිල්ල දික් කරලා තර්ජනෙත් කරලා ගියා කියම්. දැන් ඔන්න ඔබට කවුරු හරි දැන් ඔන්න නිමිත්ත. මට මගේ ඉස්සරහට ඇවිල්ල මේ අසවල් පුද්ගලයා මට මෙහෙම කිව්වා. දැන් ඔන්න ඒ කියපු ඔක්කොම් මතක තියාගන්න පුළුවන්නම් සමහරුට එහෙම මතකයි එක හොඳ කෑලිටික මතකයි. නිමිත්තක් ග්‍රාහි නානු ව්‍යාංජන ග්‍රාහි කෙන එක්ක මුළු ඒ ප්‍රකාශයම හරි ඒක කොටසක් හරි මතක තියාගෙන අයෝනිසෝ මනසිකාරය දෙනවා. මට මෙයා මෙහෙම කිව්වා මෙහෙම කිව්ව දැන් ඔහොම හිතන්න මොකද වෙන්නේ. නූපන් දවේශය උපදිනවා උපන් දවේශය බලවත්වෙනවා. එවැනි වෙලාවක කරන්න ඕන පළවෙනිම සරලමදේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඒ මොහොතෙම හිතෙන් අතහැරලා වෙන කුසල අරමුණකට හිතගන්න. හිත පුරුදු කරපු කෙනාට නං එක ලේසිය. කාලයක් භාවනා කරලා කාලයක් මෛත්‍රී වඩලා හිත ධර්මය තුළ කුසලේ තුළ පුරුදු කරගත්ත කෙනෙකුට ඒක හරිම ලේසි. සමහරයි ඉන්නවා කවුරු මොනවා කිව්වත් හිනා වෙලා අනේ යා කරගන්න දේ යාගෙනයයි මට මොකද කියනවා. මට මොකද ඒ අකුසල්ලයා රැස් කරගනි මං කාටවත් වෛර කරන්නේ කියලා සමහරු එතනින් මේක හිතෙන් අතහරින. අන්න සරලමදේ වෙනත් කුසල අරමුණකට හිතගන්න කියන ඒක හිතෙන් අතහැරලා වෙන කුසල අරමුණකට හිතගන්න. ඒක හිතෙන් අතහැරලදාන්න. සමහර වෙලාවට ඒක හිතෙන් අතහරින්න බැරි තරම් ප්‍රබල නම් වෙනත් කාර්යක හිත යුදවන්න කුසල කාරයෙක්. අපි හිතම හිතට මේක නිතර මතක් කෙනවා වද දෙනවා නම් බණක් අහනවා. පොතක් කියවනවා. ඕක හැමදාම තියෙන්නේ නැහැ යම් ප්‍රශ්නයක් දවසයි 2යි 3යි අමතක වෙලා යනවා. ඒක හිත ඉන්න ගියොත් තමයි හිතේ වැඩෙන්නේ. මට මෙහෙම වුණා මට මෙහෙම කිව්වා. ඕක දිගට හිත යන්නේ නැතුව ඒක මතක් වෙන වෙලාවට ඒක හිතෙන් අමතක කරගන්න මොනවා හරි වෙන වැඩක යෙදෙනවා. කුසල දෙයක අපි හිතමු ඒ වෙලාවට පිරිත් ටිකක් කියනවා. හිත රැක ගන්න. බණ පොතක් කියවන්න පටන් ගන්න ආස කරන බණක් අහනවා. තමන්ගේ හිත තැම්පත් වෙන හිත පිහිටන විදිහේ දේශනාවක් අහනවා. අඩු ගානේ නිකන් බණටම හිත ගන්නත් අමාරුයි වගේ නම් අපි හිතමු හිත වෙන දෙයකට යොදවන්න ඕනේ. මොනවා හරි තමන් කැමති දෙයක් රූපවාහිනියක හරි ටීවී එක හරි දාගෙන දැන් මේ ප්‍රශ්නේ අමතක කරන්න ඕනේ. අර තරහකාරය ගැන හිත අකුසල් පුරව ගන්නවට වඩා හොඳයි. ඉතින් මොනවා හරි පත්තරයක් හරි පොතක් හරි ටීවී කියන චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් දිහා හරි හිත වෙන අරමුණකට යොදවනවා. ඒ වෙලාවට මගේ හැරිලා දවස් දෙකක් යනකොට ওই ප්‍රශ්නේ මගේ හැරෙන්න පුළුවන්. එහෙමත් අමාරු අය ඉන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මම මේ ඔබට ප්‍රායෝගික පැති ගොඩක් පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි වෙනත් කුසල අරමුණකට හිත යෙදෙව්වත් ඒ කුසල අරමුණ මැඩගෙන ද්වේෂ හිතම බලවත් වෙන අවස්ථා එනවා කියනවා. ඒ කියන්නේ මේ වගේ. දැන් ඔබ රූපවාහිනිය දාගෙන ඉන්නකොට තරහකාරය අමතක කරන්න කියලා ප්‍රශ්නේ අමතක කරන්න රූපවාහිනිය දැම්මේ. ටීවී එක ඇතුළෙනුත් තරහකාරයම පේනවා. පත්තරයක් කියවන්න කියලා ගත්ත ප්‍රශ්නේ අමතක කරන්න හිතාගෙන පත්තරය ඇතුළෙනුත් පේන්නේ මේ තරහකාරයමයි. උයන්න ගත්තත් කුස්සියට ගියත් ගේ අතුපතු ගෑවත් බැලූවත මට මෙහෙම කිව්වා මට මෙහෙම කරා ඒවම හිතට වද දිදී මතක් වෙනවා. අන්න එතකොට අපිට පේනවා එහෙනම් යාගේ ඒ සිතුවිල්ල ඒ ද්වේෂ හිත ටිකක් අර කියපු පමණින් හිතෙන් අතහරින්න බැරි තරම් හිත ඇතුළට කාවැදිලා. දැන් යාගේ හිතට ඒක ගොඩක් දරුණුවට අයෝනිසෝ මනසිකාරී යෙදීම තුළ හිතට ගොඩක් කාවැදිච්ච දෙයක්.
බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි එවැනි මොහොතක ආදීනව සිහි කරන්න කියනවා. අන්න ආදීනව සිහි කරනවා. ආදීන වශයෙන් සිහි කරනවා. මේ අනුන්ට වෛර කර කර ඉඳලා බැරි වෙලාවත් මං දැම් මැරුණොත් මං කොහේ අයිද? සමහරලාවට තමන්ට බැනපු තරාකාරය බේරිලා මට බැන්න මට මූ මෙහෙම කිව්වා මෙහෙම කීවා කියලා ඒවා හිත හිත ඉඳලා මං මැරුණොත් මම අපායන යන්නේ. අන්න තමන් ආදීනව සිහි කරනවා. මේ වගේ අනුන් නිසා මගේ හිතේ ද්වේෂය ඇති කරගෙන ඇයි මං අමාරු වැටෙන්නේ? මේ ද්වේෂය නිසා කොච්චර මං නිරේ වැටිලා ඇද්ද? ද්වේෂ හිත බලවත් වෙලා කොච්චර නම් මං තිරිසං අපාය දුක් විඳලා ඇද්ද? යක්කු පෙරේතයෝ වෙලා සසරේ කොච්චර නම් ඉපදිලා ඇද්ද? මේ වෛරය ද්වේෂය යටපත් කරගන්න බැරිවීම නිසා, ද්වේෂය නිසා කොච්චර මං රණ්ඩුවල පැටලිලා පිහියනුම් කාලා මැරුම් කාලා හිරේ ගිහිල්ලා සසරේ කොච්චර නම් ද්වේෂ නිසා මං දුක් විඳලා ඇද්ද? හතුරා ඉන්නේ මගේ හිත ඇතුළෙමයි. මේ ද්වේෂ හිතමයි හතුරා කියලා අන්න ආදීනව සිහි කරලා ඒක යටපත් කරගන්න කියන. අන්න පුළුවන් අවස්ථාව. හැබැයි හැමෝටම බැරිවෙන්න පුළුවන්. අර ගලේ කෙටු ඊර වගේ මහා දරුණු විදිහටම ද්වේෂය තියෙන කෙනෙකුට ඒක ලේසි නෑ. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ආදීනව සිහි කරනකොට ඒ ප්‍රශ්න හිතෙන් අතහැරගන්න පුළුවන් හැකියාව එනවා. දැන් ඔබට මේ හිතේ වැනි තරහක් කේන්තියක් තියෙනවා. ඔබ ප්‍රායෝගිකව මේ දේවල් යොදවලා බලන්න. ආදීනව හිතන්න. ද්වේෂයෙන් ඉන්න වෙලාවක මම මැරුණොත් මං කොහේ යයිද? අනුන්ට වෛර කර කර ද්වේෂ කර කර ඉඳලා එවැනි අකුසලයක් මරණ මංචකේ මට බලවත් වුණොත් මං කොහේ යයිද? මම්ම නේද අනතුරේ වැටෙන්නේ. මම්ම නේද අපාය යන්නේ. ද්වේෂයේ වෛරයම හිත හිත ඉඳලා අනුන්ගෙන් පලිගන්න ගිහිල්ලා මං කොච්චර දුගතිය වැටිලා ඇද්ද? කොච්චර හිරේ ගිහිල්ලා ඇද්ද සංසාරේ? මැරුම් කාලා ඇද්ද? පිහියනුම් කාලා ඇද්ද? මම මේක අතහැරලා මගහැරලා ඔළුවෙන් මේක අයින් කරලා දාලා මම මේ ප්‍රශ්නෙන් බේරෙනවා. අන්න එහෙම හිතනවා. එහෙම හිතලා බේරෙන්න කියන. ඒක හිතෙන් ආදීනව සිහි කරලා හිතෙන් අතහරින්න කියන. සමහර වෙලාවට එහෙමත් බෑ. ආදීනව සිහි කරත් ඒත් කමක් නෑ කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. බලන්න සමාජය තුළ ඉන්නවා ආදීනව සිහි කරලා අපායයි කියලා හිතුවොත් එයාට ආයි හිතෙන්න පුළුවන් කමක් නෑ අපාය ගියද? මුගෙන් පලි අරගෙන අපාය ගියත් කමක් නෑ කියන අය නැද්ද? ඉන්නවා. සමාජයේ එහෙම අය ඕන තරම් බහලා ඇති. මට අපාය හොඳයි කියනවා. මුංග මරාගෙන අපාය ගියත් කමක් නෑ කියනවා. අන්න දැන් බලන්න ද්වේෂෙ කොච්චර බලවත්ද? කවුරු හරි කියනවා හම්බෝව කරන්න ගිහිල්ලා නිකන් හිරේ යන්න වෙයි. කමක් නෑ කියනවා. එල්ලුම් ගහට ගියත් කමක් නෑ කියනවා මුංගෙන් පලි අරගෙන. දැන් එහෙම කෙනෙක් නිරේ යන්නත් කැමති, අපාය යන්නත් කැමති, එල්ලුම් ගහට යන්නත් කැමති. එයා ආදීනවයට බය නෑ. ඒ තරම් ද්වේෂෙ බලවත් එයාට. බුදුරජාණන් වහන්සේ වදාළේ එවැනි වෙලාවක ඒ ද්වේෂ හිත යටපත් කරගන්න ආපස්සට හිතන්න, මුලට හිතන්න කියනවා. සමහර වෙලාවට අච්චර දරුණු ද්වේෂයක් මා තුළ ඇති වුණේ කොහොමද කියලා ආපස්සට හිතලා බලන්න. සමහර වෙලාවට ඔබටම ලැජ්ජා හිතෙන්නත් පුළුවන්. චිකී මේ වගේ දෙයකටද මම මේ වෛර කරගන්නේ? ඒ තරම් දරුණු අපාය ගියත් කමක් නෑ කියලා හිතන දෙයක් ආපස්සට හිතාගෙන තමන්ම නිවිහැනහිල්ල හිතාගෙන ගියොත් කොතනද මේක හට ගැනීම? කොහොමද මේක හටගත්තේ? මොකක්ද ඒ හේතුව? කවුරු හරි ඔබට බැන්නම කියමු. ඇයි එයා මට බැන්නේ? සමහරලාවට යා මං ගැන වැරදි අදහසක් නිසා වෙන්න බෑද? කවුරු හරි යාව ඇවිස්සුවා වෙන්න බෑද? කවුරු හරි කියපු කේලමක් නිසා වෙන්න බෑද? එක්ක මගේ වැරද්දක් නිසාම වෙන්න බෑද? එතකොට ඔය විදිහට ආපස්සට හිතලා මුලට හිතාගෙන යන්න කියනවා. එහෙම යනකොට සමහරලාවට තමන්ටම එතන ප්‍රශ්නයක් නෑ කියන එක තමන්ටම වැටහිලා තමන්ටම ලැජ්ජා හිතෙනවා. මේ වගේ පුංචි දෙයකටද මම මෙච්චර වෛරයක් බැඳගෙන හිටියේ කියලා. දැන් අර ഘോഷිතාරාමේ මහා අවුලක් ගියේ අවසානයේ කෙලවර බලනකොට වැසිකිලි බාල්දියක වතුර ටිකක් ඉතුරු වෙච්ච ප්‍රශ්නයක්. ඔය වගේ සමහර වෙලාවට හිතාගන්න බැරි ප්‍රශ්න.
ඒවැ කෙලවර හොයාගෙන දැන් ඔබ බලන්න මේ දවස්වල ඔය රූපවාහිනීවල ඒවා පත්තරවල වේවා මහා මිනී මැරුම් අපරාධ එක්ක දරුවා ගෑන් ළමයට විහිළු කරා කියලා. ඔන්න මිනී මැරුමා. වත්තට බල්ලෙක් ආවා කියලා බල්ලට වෙඩි තියලා. එක්ක ඔය වගේ සමහරලාට කවුරු හරි කියපු කේලම පවුල් පිටින් මරා ගන්න හේතු. මේ වගේ පුංචි දේවල් එක්කෝ. එක්ක වහලට අඹ ගෙඩියක් වැටලා හිතන්නේ ගලක් ගැහුවා කියලා. ඔන්න එහා ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු වෙලා මරා ගන්න යනවා. ඔන්න මේ වගේ ප්‍රශ්න අහපස්සට හිතාගෙන ගියාම ප්‍රශ්නයක් නෑ Tamanටම ලැජ්ජ හිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය විදිහ ඔය කියපු උපක්‍රම එකක්වත් හරියන්නේ නැත්නම් තවත් ක්‍රමයක් පෙන්නනවා. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ද්වේෂහිත මැඩලන්න කියනවා. මේක බොහොම ප්‍රායෝගිකයි. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ද්වේෂහිත මැඩලන්න. මොකක්ද ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ? මෛත්‍රිය. එතන තේරුම් ගන්න ඕනෑ තමන්ට කේන්තිය වෛරය තරහාව බලවත්වෙච්ච වෙලාවට දැම් මේ මෛත්‍රී කරන්න ගැන තරහකාරයට නෙමේ. තරහකාරයට මෛත්‍රී කරන්න පුළුවන් විදිහක් නෙමේ දැ. අපාය ගියත් කමක් නෑ මට මොනවුනත් කමක් නෑ එල්ලුම් ගහට ගියත් කමක් නෑ කියලා ඒ මට්ටමට දවේශය බලවත්වෙච්ච පුද්ගලයකුට අනි ඔයා යාට මෛත්‍රී කරන්න කියලා හරියන්නේ. එහෙනම් මෛත්‍රී කරන්න කියන්නේ කාටද? අපි පළවෙනියටම මෛත්‍රී වඩන්නේ අත්තානං උපමංකත්වා. තමා තමාටයි මෛත්‍රී වඩන්න. දැන් ද්වේෂ හිත නිසා ගිනිගන්නේ තමන්ගේ හිත. ඇස් රතු වෙලා කෑම ටික කන්න බෑ නිදාගන්න බෑ නිදාගන්න කියන්න නින්ද යන්නේ තරහකාරය පේනවා පලිගන්න හිතෙනවා ඇඟ වෙවුලනවා දැන් දුකට පත්වෙලා ඉන්න කවුද? අනුන්ද? තමන්මයි. ද්වේෂය නිසා අනතුරේ වැටිලා විඳවන්නේ තමන්මයි. එහෙම නම් මෛත්‍රී වඩන්නේ කාටද? මම නිදුක්වෙම්වා අනේ මම සූපත්වෙම්වා. මේ වෛරය නිසා මම කොච්චර දුකට පත්වෙලාද? මේ කොහෙවත් තැන කෙනෙකුට වෛර කරන්න ගිහිලා මමම නේද විඳවන්නේ. සමහරලාට පේෂර් වැඩි වෙලා තමන්ගෙම අසනීප වැඩි වෙලා කන්න බොන්න බෑ ඇඟ වෙවුලනවා තමම පීඩාවට පත්වෙලා. මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සූපත්වෙම්වා. හොඳට තමන්ගෙම ද්වේෂහිත බුදුරජාණන් වහන්සේ පෙන්නා මහන්නනි තමන්ටම හිත යොමු කරගෙන එක දිගට තමන්ටම මෛත්‍රී වඩන්න කියන. එහෙම තමන්ටම මෛත්‍රිය වඩනකොට උපමාවකට පෙන්නවා ගින්දරකට කොකුල් පිහාට්ටක් කල්ලනවා වගේ. ඔබ දැකළ ඇති ගිනි ගොඩකට පුංචි කාලෙ හරි රස්නි තැනකට මේ කුරලු පිහාටක් හරි කුකුල් පිහාටක් හරි අපි ලංකර ඇල්ලුවොත් මොකද වෙන්නේ? අර පිහාට්ට උණු වෙලා ඇකිලෙනවා. එක පාට අතුරු දහක් වෙනවන මේ එක ඇකිලිලා යනවා. ඒ වගේ අර ද්වේෂහිත තමා තුළ ඇකිලිලා යටපත්වෙනවා. මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂහිත තමා තුළම ඇකිලිලා යටපත් වෙලා යනවා. ඒ නිසා තමන්ටම මෛත්‍රී වඩන්න කියනවා. ඊළඟට බුදුහාමුදුරු තවත් ක්‍රමයක් පෙන්නනවා. එහෙමත් තමාරුම වෙලා මෛත්‍රී වඩන්නත් බැරි තරම් තමන්ට මෛත්‍රී කරගන්නත් බැරි තරම් කේන්තියක් නං එන්නේ. දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන තමන්ගේ ද්වේෂ හිතට තමන්ම ගරහ කරන්න කියන. තරකාටනම් බයින්නේ කාටද බැනගන්නේ ගරහ කරන්නේ තමන්ගේ හිතට. ඒ හිත මාව අපායට ගෙනියන්නද මේ හදන්නේ? ඒ පාපී හිත නුබමාව නිරේට ඇදලදානද මේ හදන්නේ? ඒ පව්කාර හිත නුඹ සංසාරය කොච්චර මාව මේ වගේ දවේශය නිසා අසරණ කරාද? ඔය විදිහට දත්මිටි කාගෙන දිව උඩුතල්ලට තියලා තද කරගෙන තමන්ගේ හිතට තමන් ගරහ කරන්න කියන. ඇයි හතුරා පිට කියලා හිතුවට ඇත්තම හතුරයින්න හිත ඇතුළේ. මේ දවේශය පටිගය පටිගානුසේ රාගා මේ අනුසේ ධර්ම හැටියට බලවත්වෙන ක්ලේෂ ධර්මයන් තමයි ඇත්තම හතුර හිත ඇතුළෙයින්. අරයා නිසා මෙයා නිසා මෙන්න මෙයා තමයි කියලා ප්‍රශ්නය පිටට දැම්මට ඇත්ත හතුරයින්න හිත ඇතුළේ.
තමන්ගෙම හිතට ගරහා කරලා හිත දමනය කරලා ද්වේෂ හිත යටපත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. දැන් බලන්න මේවා කොච්චර ප්‍රායෝගිකයිද කියලා. ඒ නිසා පින්වතුනි හොඳට බලන්න අපි කොච්චර නම් ඔබට තරහා ගිය අවස්ථා, කේන්ති ගිය අවස්ථා, වෛරයක් ඇති වෙච්ච අවස්ථා, තාමත් වෛර කර කර ඉන්න සිදුවීම්, පලිගන්න හිතන ඒවා, අනුන් නසන්න හිතන ඒවා, හිංසා සහිත සිතුවිලි මේ සියල්ල පසුපස ඔබට පුළුවන් නම් මේ විදිහට මෛත්‍රිය වඩන්න. විතක්ක සන්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ප්‍රායෝගික ක්‍රම ඔස්සේ හිතෙන් ඒක ඉවත් කරන්න උත්සාහ ගන්න. බැරිම නම් ආදීනව සිහි කරන්න. එහෙමත් බැයි නම් ආපස්සට හිතාගෙන යන කොහොමද මේක හටගත්තේ? එහෙමත් බැයි නම් තමන්ගේම ද්වේෂ හිතට මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා කියලා එක දිගටම මෛත්‍රී වඩන්න. එහෙමත් බැරි නම් දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන තමන්ගෙම හිතට තමන්ම ගරහා කරලා ද්වේෂ හිත මැඩලන්න කියනවා. මේවා ඉතාම ප්‍රායෝගිකව අපිට අපේ කෙලෙස් සහිත සිතුවිලි පාලනය කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු උපක්‍රම. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට ද්වේෂය බලවත් වෙලා මැරුණොත් දුගතිය අපායක මරණ මංචකයේ කේන්තියක් වෛරයක් උපදින්න පුළුවන්. බහල ඇති ධර්මාශෝක රජුරු මහා පින්කම් කරත් අන්තිමට මරණාසන්න වෙලාවේ අර පවන් සලන මිනිහ ගැන හරි වටහත්ත වැදුනා කියලා කේන්ති ගියා කියන ඔහුත් එක්ක ද්වේෂ හිතේ ස්වභාවය සැනින් බලවත් වෙන්න පුළුවන්. සමහර ලාවට ආදරෙන් එක්ක මිසී කෙනෙක් වෛද්‍යවරයෙක් සමහර ලාවට නහයෙන් බටයක් දානවා මැරෙන්න යනකොට. ඒ බටේට වේදනාවක් ඇතිලා කේන්තියක් යනවා. ද්වේෂ හිත බලවත් වෙලා මැරෙනවා. සමහර ලාවට පපුව තලනවා. ඒ වෙලාවේ ඇතිවන වේදනාවත් එක්ක කේන්තියක් යනවා. එපා එපා කියලා කියද්දි වෛද්‍යවරු බට දානවා, පපුව තලනවා, කරන්ට් එක අල්ලන්න උත්සාහ කරනවා. Tamanට විශාල කේන්තියක් වේදනාවක් එක්ක වෛරෙන් මැරෙනවා. සමහර වෙලාවට වයසට ගිහිල්ලා අමාරුවෙන් ඉන්නකොට කෑම කවනවා. කියනවා ඇති කන්න බෑ කියනවා. බලෙන් කවනවා. අනේ නෑ කන්න මේ හැන්ද විතර මේක බොන්න මේක කන්න කියලා බලෙන් පොවනවා. එයාට කේන්ති යනවා සමහර ලාවට. මේ වගේ මේ ද්වේෂය වෛරය නිසා හොඳ කරන්න ගිහිල්ලා වෛර බැඳගෙන මැරෙන අයත් ඉන්නවා. දුගතිය යන අය. ඒ නිසා පින්වතුනි ද්වේෂය කියන්නේ අපේ හිතේ අපි කවුරුත් අනතුරේ හෙළන දෙයක්. ද්වේෂ හිත මැඩලන්න මෛත්‍රියම පුරුදු කරගන්න. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මෛත්‍රියම දියුණු කරගෙන මෛත්‍රියම බලවත් කරගෙන ද්වේෂය යටපත් කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරපු ලක්ෂානි බටගොඩ මහත්මිය, එතුමියගේ පවුලේ ආදරණීය දෙමාපියන්, දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ ප්‍රධානම අරමුණ තමයි නොවැම්බර් මාස 20 වන දිනට යෙදෙන තම ජන්මදිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් එතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය, උතුම් ධර්ම අවබෝධයම ලැබේවා. දානයන් අතර අග්‍රම පිනක් වන ධර්ම දානමේ පින තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් විශාල පිනක් ජීවිතේ රැස් කරගත්තා. ඒ පින එතුමියට ධර්මාවබෝධයටම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මෙතුමියගේ ආදරණීය දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදයක් ලෙෂාන් සහ තෙනුෂ්ක කියන පුතණුවන් දෙපළගේ අපල උපද්‍රව දුරු වෙලා ඒ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මිය පරලොවගේ වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට අතීත රජ දරුවන්ගේ ඉඳන් මිය පරලොව ගිය සියලු දෙනාටමත් දරුවන්ටත් පරම්පරාගත සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න මිය පරලොව ගිය පරම්පරාගත සියලුම දෙනෙක්
පින් ඒ අය සිහි කරලා පින් දීම ආරම්භුණා. ඉතින් එහෙමනම් එතුමිය නමින් පරම්පරාගත මිය පරලොව ගියාය සංසාරගත අය පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු දෙනා සාදුකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් එහෙමනම් ලක්ෂානි බටගොඩ මහත්මියට එතුමියගේ සුජීවත්ව ඉන්න දෙමාපියන් තෙනුෂ්ක පුතණුවන් ඒ වගේම ලේෂාන් පුතණුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂම ලැබේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණාබිලාසීව ධර්මයට හිතතිව ධර්මයට ප්‍රියව නිරන්තරයෙන්ම ධම්මසා සැනසුණු කැමැත්තෙන් රැඳී සිටින සදහැවත් සුපින්වතුනි, ගෙවුණු පූර්ව හෝරාව තුළ ඔබ ශ්‍රවණය කළා වූ සියලුම දේශනාමය කුසල් ඔබ අප හැම දිනාටම උතුම් ජීවිත අවබෝධයේ පිණසම සාක්ෂාත් කරගන්නට උපකාරක කුසලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදුහු සාදුහු සාදු. සදහපතුනි තුමෝ සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව පැවැත්වූ අප ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දෙකේන පුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහාසෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම පඬිත නාහිමිපාණන් වහන්සේ අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට අපි හැම දිනම හඬනගා සාදුකාර නංවමින් පාදාභි වන්දනෙන් පුණ්‍යානුමෝදනාවන් පළ කරමු. සාදුහු සාදුහු සාදු. සුපිනුතුනුතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කළ ලක්ෂානි බටගොඩ මහත්මිය ඇතුළු පවුලේ හැම දිනකටම අපි ප්‍රාර්ථනාවන් සිදු කරමු. නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ සරසේවා ධර්ම දානීය සියලු ආනිශංසයන් සරසේවා චිරජීවනයේ සලසේවා ආදරණීය දෙමව්පියන්ට දීර්ඝායුෂ සම්පන්නිය සලසේවා ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම උතුම් ජීවිත අවබෝධය වේවායි කියා ඒ ප්‍රාර්ථනා සිදු කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත්ම නැගෙමු මෙත් බුද්ධ අභිවන්දනා උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ගෞතම ශ්‍රී සම්බුද්ධ ධර්මය නිවැරදිව සංනිවේදනය කරන සද්ධර්ම සංනිවේදනයේ කල්යාණ මිත්‍රයාවන බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවෙන් සකල සත සසරින් එතෙර කරනු වස් සිදු කරනු ලබන සද්ධර්ම පූජාව මෙත් බුද්ධාභිවන්දනා සද්ධර්ම දේශනා මාලාව නොවැම්බර් මස 21 වනදා පස්වරු 1ට